නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ සසර දුකින් නිදහස් වීම පිණිස පවතින සුන්දර ශ්‍රී සද්ධර්මය ලෝකානුකම්පාවෙන් යුතුවම දේශනා කොට වදාළ මහාමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් ධර්ම දානමය පින්කම සිද්ධ කරන ඒ පින්වතුන්ලගේ මූලිකම අදහස, මූලිකම අරමුණ බවට පත් වෙන්නේ තමන්ගේ 4 වන විවාහ සංවත්සරය නිමිත්තෙන් පින්වත් මදාරා කෞශල්‍ය අමරසිංහ මංගල මිහිරුවන් යන ඒ යුවලට නිදුක් නිරෝග සුව සැලසීම පිණිසත්, නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ පින් කරගෙන ධර්මයේ හැසිරීමට අවකාශ සැලසීම පිණිසත් මේ උතුම් ධර්ම දානමය පින හේතු වාසනා වෙත්වා කියන අදහසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. අද මේ ධර්ම දේශනාවේදී ඔබට මේ සාමාන්‍ය ජීවිතය ගත කරද්දීත් ඒ වගේම සම්බුද්ධ ශාසනයක් තුළ පිළිවෙත් පුරද්දීත් ජීවිතයට අනිවාර්යෙන් වුවමනා කරන ලස්සන ගුණධර්ම ගැන ඉගෙන ගන්නට ලැබෙනවා. මූලික ගුණධර්ම 2ක් ගැන. ඒ තමයි වීරිය සහ උත්සාහය. වීරිය සහ උත්සාහය කියලා කියන්නේ කෙනෙකුගේ සාමාන්‍ය ජීවිතයේ සාර්ථකත්වයේ දියුණුව කරාත් යන්ට උවමනා කරන දෙයයි. වීරිය උත්සාහය කියලා කියන්නේ ස්වාක්ඛාත වූ සම්බුද්ධ ශාසනයක්, ස්වාක්ඛාත වූ ධර්මයක් මුණ ගැහිච්ච ජීවිතයක ඒ ධර්මයෙන් ඵල ලැබීම පිණිස උපකාර කරන්නේත් වීරිය උත්සාහය කියන මේ දෙක. ඒ නිසා මේ දෙකේ වටිනාකම වීරියෙන් උත්සාහයෙන් සම්බුද්ධ ශාසනයේ ඵල ලැබූ උත්තමයෝ කොහොමද වර්ණනා කළේ? ආන් ඒක අද අහන්න ලැබෙනවා. මේ ධර්මය දේශනා කරද්දී, මේ දහම් කතාවේදී අපිට උතුම් රහතන් වහන්සේලා දෙනමකගේ ඉතා සුන්දර අදහස් ඉගෙන ගන්නට ලැබෙනවා. පළවෙනි රහතන් වහන්සේ තමයි, උන්වහන්සේගේ අතීත ජීවිතය ගත්තාම මීට පෙර අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පවතින කාලේ ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා සාදරයෙන් පළවැල පූජාවක් කරපු පින්වන්තයා. ඒ බුද්ධ ශාසනයේ ඒ විදිහට පින් රැස් කරගෙන රැස් කරන ලද පින් බලයෙන් සංසාර ගමනේ සැප විඳිමින් පැමිණිලා මේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච යුගයේ උපන්නා. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ වෙනකොට තථාගත අරහත් අපගේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවන්ති රටේ උපන්නා. අවන්ති රටේ ඉපදිලා නම ලැබුණා ධම්මපාල. මේ ධම්මපාල තරුණ වයසට ඇවිල්ලා තරුණ වයසේදී තක්ෂශිලා ගිහිල්ලා ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. ඒ ශිල්ප ශාස්ත්‍ර හදාරගෙන ඒ ජීවිතේ ගත කරමින් ඉන්නකොට උතුම් භික්ෂුවකගේ ඇසුරක් ලැබුණා. ඒ ආශ්‍රය නිසා ධර්මය අහලා පැහැදිලා මේ ගෞතම ශාසනය පැවිදි වුණා. පැවිදිලා ඊටාම ටික කාලයයි උතුම් රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ අරහත්ත්වයේ සාක්ෂාත් කරපු මේ ධම්මපාල කියන මහ රහතන් වහන්සේ, උන්වහන්සේ අභිඥා සහිත රහතන් වහන්සේ නමක්. එර්දිමත්. හැබැයි රහතන් වහන්සේ නමක් නේ. කෙලෙස් නැසූ උත්තමයෙක් නේ.
ඒ කෙලෙස් නැසූ උත්තමයන්ට අර තමන්ගේ ස්වභාවය අමුතුවට පෙන්නනවා කියලා එහෙම එකක් නැහැ. උන්වහන්සේලා ඉතින් සාමාන්‍ය භික්ෂූන් විදිහට වැඩ ඉන්නවා. කවුරුත් දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක්ය. මේ උත්තමයාට අභිඥා තියෙනවාය. මේ උත්තමයා එ르දිමත්ය කියලා. උන්වහන්සේ වැඩ හිටපු විහාරයේ හිටියා ටිකක් සෙල්ලක්කාර සාමණේර දෙනම. මේ සාමණේර දෙනම ඉතින් මේ සිදුවීමේ හැටියට තේරෙනවා උන්වහන්සේලා ධම්මපාල කියන මහරහතන් වහන්සේ ගැන දන්නේ නැහැ. උන්වහන්සේව ගණන් අරගෙන නැහැ. උන්වහන්සේගෙන් අඩු ගානේ බණපදයක් අහන්න ඕන කියලාවත් හිතලා නැහැ. ඔය කාලේ ගත කළා. ඒ කාලේ ගත කරද්දී ඔය සාමණේර දෙනමට දවසක් යම්කිසි කටයුත්තක් සිද්ධ කරන්නට මේ දෙනමත් ටිකක් සෙල්ලක්කාර වැඩි හින්දා උස ගහකට නැග්ගා. ගහට නැගලා මේ සෙල්ලක්කාරකමට ගහින් බහින්නේ නැතුව ගහ උඩ මේ නිකන් දාංගලී කළා. ඒ දඟලද්දී එක සාමණේර නමක් අත්තක් කඩාගෙන වැටෙන්න ගියා. ඇත්තටම ඇදගෙන වැටුණා. වැටෙනකොට අපේ ධම්මපාල තෙරුන් වහන්සේ ඒ මහරහතන් වහන්සේ අසල හිටියා. උන්වහන්සේගේ එ르දී බලයෙන් තමයි උන්වහන්සේ බේරගත්තේ. නැත්තම් අර ගහින් වැටලා ජීවිත අන්තරාවක් වෙනවා. ඒ වෙලාවේ අර සාමණේර දෙනම දැනගත්තා මේ එ르දිමත් මහා ආනුභාව සම්පන්න භික්ෂුවක් එක්කනේ අපි මේ ඉඳලා තියෙන්නේ. පැහැදුනා. එතකොට බලන්න උන්වහන්සේ ඒ එ르දිහ පාවිච්චි කළේ තව කෙනෙකුට උපකාරයක් ඕන වෙච්ච වෙලාවේ. ඒ වෙලාවේ උන්වහන්සේ එ르දිය පාවිච්චි කළා. එ르දියෙන් එක නමක් බේරගත්ත නිසා ඒ දෙනම දැනගත්ත දැන් පැහැදුනා. පැහැදිලා උන්වහන්සේලා ආස කළා ධම්මපාල තෙරුන් වහන්සේව ඇසුරු කරන්නට. ඒ මහරහතන් වහන්සේ ඇසුරු කරමින් ධර්මයේ ඉගෙන ගන්නට ආස කළා. උන්වහන්සේ නිතරම ඒ දෙනමට එකම විදිහේ දහම් අවවාදකින් අවවාද කළා. ඒ දහම් අවවාදයේ තමයි උන්වහන්සේගේ තේර ගාථාවල අන්තර්ගත වෙන්නේ. හරිම වටිනවා අපේ ජීවිතේට. යෝහවේ දහරෝ භික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ ජාගරෝ පතිසුත්තේසු අමෝගං තස්ස ජීවිතං. උන්වහන්සේ දීපු පළවෙනි අවවාදය තමයි තරුණ භික්ෂුවක් ඉන්නවා. හරීම වීරියවන්තයි. බණ භාවනාවේ යෙදෙන්නේ හරීම උත්සාහයෙන්. ලෝකේම නිදාගෙන සිටිද්දී ඔහු නිදාගන්නේ නැහැ, භාවනා කරනවා. ඔහුගේ ජීවිතය හිස් එකක් නම් නොවෙයි. ඕන් ඔය අවවාදේ ඔය ගාථාව නිතර නිතර අර දෙනමට ධම්මපාල මහරහතන් වහන්සේ කළා. බලන්නේ අවවාදේ කොච්චර වටිනවද කියලා. උන්වහන්සේ ඒ ගාථාවේ වදාරන්නේ යෝහවේ දහරෝ භික්ඛු. යෞවන වයසේ තරුණ වයසේ ඉන්න භික්ෂුවක් වුණත් යුඤ්ජති බුද්ධ ශාසනේ. බුද්ධ ශාසනය තුල යෙදෙනවා නම්, බුද්ධ ශාසනය යෙදෙනවා කියන්නේ මොකද්ද? වීරියෙන් යුක්තව කටයුතු කරනවා. උත්සාහයෙන් යුක්තව බණ භාවනාවේ යෙදෙනවා. ජාගරෝයි පතිසුත්තේසු. ලෝකයක්ම නිදාගෙන ඉද්දී ඒ අය නොනිදා යමක් කරනවා. ඒ කරන්නේ කුමක්ද? බුද්ධ ශාසනය තුල උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ හැසිරීමයි. වීරිය කියලා කියන්නේ පින්වතුනේ සම්බුද්ධ ශාසනය තුල හැසිරෙන ශ්‍රාවකයාට තියෙන බලයක්. බුදුරජාන් වහන්සේ වදාළේ විරිය බල. කොමක්ද වීරිය බලය කියලා කියන්නේ? ඒ ශ්‍රාවකයා ආරද්ධ විරියෝ විහෙරති. හැම තිස්සෙම ඉන්නේ වීරිය පටන්ගෙන. ආරද්ධ විරිය කියලා කියන්නේ ආරම්භන ලද වීරිය. ආරම්භන ලද වීරිය කියලා කිව්වේ ඒ වීරිය සජීවී හැම තිස්සෙම. ඒ කිව්වේ ඒක හැම තිස්සෙම තියෙනවා. ඒක අහවල් වෙලාවට නවත්තනවා කියලා එකක් නෑ. ආරම්භන ලද වීරිය හැමතිස්සෙම මේක සජීවී ක්‍රියාකාරී. ක්‍රියාකාරී වීරියකින් යුක්තයි. කුමක් උදෙසාද ඒ ක්‍රියාකාරී වීරිය තියෙන්නේ? කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් ධර්මයෝ ඉපදවීම පිණිසත්, අකුසලානං ධම්මානං පහනාය. අකුසලයන් ප්‍රහාණය කිරීම පිණිසත් තාමවා ඊතා දැඩි ලෙස ගත් වීරිය.
දල්හ පරක්කමා දැඩි පරාක්‍රමයෙන් යුතු වීරිය. අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු කුසල් ධර්මයන් පිළිබඳව කිසි විටකත් පසුබට නොවන වීරිය. මේකට කියනවා වීරිය බල. වීරිය බලය යම් කෙනෙක් ගාව තියෙනවා නම් මේ අකුසල් දුරු කිරීම පිණිසත් කුසල් වැඩිම පිණිසත් වීරියක්. අකුසලයට එරෙහිව කුසලයේ තුල හිත ආරක්ෂා කර ගැනීම පිණිස ඔහුගේ තියෙන වීරිය තාමවා දැඩි. දල්හ පරක්කමා හොඳ පරාක්‍රමකින් යුක්ත එකක්. අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු තමන් අපේක්ෂා කරන විදිහට අකුසල් දුරු කරලා මිසක් කුසල් වඩලා මිසක් ඒ වීරිය නවතින්නේ නැත්නම් ආන් එකට කියනවා අනික්කිත දුර. තමන් යම් අදිෂ්ඨානයකට ආවද ඒ අදිෂ්ඨානය අත් නොහැර කරන එකට කියනවා අනික්කිත දුර. ඒ බඳු වීරිය සජීවී. ඒ වීරියෙන් තමයි මේ බුද්ධ ශාසනය ඇතුලේ ඵල ලබන්නේ. යම් කෙනෙකුට තමන්ගේ ජීවිතේ යම් දියුණුවක් කරා යන්න උනත් පින්වතුනි වීරිය කියන එක තියෙන්න ඕන. වීරියක් උත්සාහයක් නැතුව මේ ලෝකේ කිසි කලෙකක් ජය ගන්න බෑ. සම්බුද්ධ ශාසනය නම් කොහොමත් බෑ. විරියවත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මහණෙනි මේ සම්බුද්ධ ශාසනයේ ධර්මයේ තිබෙන්නේ වීරියවන්තයන්ටයි කුසීතයන්ට නොවේ. කුසීතයා තුළ තියෙන කුසීත කල්පනාවට කවදාවත් ධර්මයේ තුළ දියුණුවක් කරා යන්න බෑ. කුසීතය හැම තිස්සෙම කල් දානවා. කුසීතය හැම තිස්සෙම තමන්ගේ වැඩේ පරක්කු කරනවා. කුසීතයාගේ කල්පනාව බුදුරජාන් වහන්සේ වදාලා ඒ කුසීත පුද්ගලයා කුසීත භික්ෂුව ගමට පිණ්ඩපාතේ වඩිනවා කියනවා. එදාට පිණ්ඩපාතේට දානේ ටික වැඩිපුර ලැබුණොත් එහෙම ඒ දානේ ඔක්කොම ටික වළඳලා කුසීත භික්ෂුව හිතනවා කියනවා අද ටිකක් කෑවා වැඩි. ඉස්මුරුත්තාවටත් එන්ට වගේ. මෙහෙම වෙලාවක නිකන් තේරුමක් නැහැ මහන්සි අරගෙන ඕන් ඔහි නිදා ගන්නවා. හිට බැරියයි. ආන් එයා ඇතෙක් එනවා. යම් දවසක කුසීත භික්ෂුව පිණ්ඩපාතේ වඩිනකොට ඒ භික්ෂුවට දානි ලැබෙන්නේ දානේ අඩුයි. එදාට ඒ කුසීත භික්ෂුව හිතනවා කියනවා අපේ අද මෙච්චර දුරක් වැඩලා දානේ පොඩ්ඩයි ලැබුණේ. පොඩ්ඩක් දානේ වළඳලා පුළුවන් ද භාවනා කරන්න. ඒ නිසා අද කය වෙහෙසවන්න හොඳ නැහැ. අද හිත වෙහෙසවන්නත් හොඳ නැහැ. ඕ මොහේ නිදා ගන්නවා. කෑම ලැබුණත් කුසීතයා කුසීතකමට වැඩෙනවා. කෑම නොලැබුණත් කුසීතයා කුසීතකමට වැටෙනවා. ඊළඟට කුසීත භික්ෂුවට යෙදෙනවා කියනවා චාරිකාවේ වඩින්ට. චාරිකාවේ වඩින්ට කලින් දවසේම කුසීත භික්ෂුව හිතනවා දැන් හෙට චාරිකාවේ වඩින්න තියෙනවනේ දුර ගමනක්නේ. ඔය දුර ගමනේ යද්දී හරියට ඇඟට මහන්සි වෙන්න පුළුවන්. ඒ නිසා ඇඟට හොඳ කාය බලයක් තියෙන්න ඕන. නිදි මැරුවොත් එහෙම කාය බලය නැතුව යනවා. ඒ නිසා අද නිදි යන්න ඕන. ගමනක් ගිහිල්ලා ආවත් කුසීත භික්ෂුව හිතනවා දැන් දුර ගමනක් ගිහිල්ලා නොවේ ආවේ. ඇඟට විවේකයක් දෙන්න ඕන. මං නිදා ගන්න ඕන. කුසීතයි. ඔය විදිහට කුසීතයාගේ කල්පනාව තියෙන්නේ කුසීතකමටම ඇද දාන්නට. ඒ බඳු කුසීත තැනැත්තාට ධර්මයේ තුල ඵලයක් නැත්තේය. බුදුරජාන් වහන්සේ දේශනා කළේ වීරිය ආරම්භලා ඉන්න කෙනාට දැන් වීරිය ආරම්භ කරන කෙනා ඔය කරුණ මුල් කරගෙනම පිංගුතුනේ හිතන විදිහ හරි පුදුම ලස්සනයි. බුදුරජාන් වහන්සේ ඒවා විස්තර කරන හැටි. ඇත්තෙම භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයන් අහන නුවණැති භික්ෂුන් ඒ කාල කොච්චර වීරිය කරන්නේ නැද්ද? වීරියවන්තයා හිතන ස්වභාවය බුදුරජාන් වහන්සේ වදාලා වීරියවන්ත භික්ෂුවකට දානේ පොඩ්ඩක් වැඩිපුර ලැබුණොත් ඒ භික්ෂුව හිතනවා කියනවා අද හොඳට දානේ ලැබුණා. හොඳට දානේ ලැබිච්ච නිසා මට කයට කිසි අපහසුයක් නැහැ. මේ කාය බලය හොඳට තියෙනවා. ඒ නිසා මේ හොඳට දානේ ලැබිච්ච දවසේ අද මන් ටිකක් වැඩිපුර වීරිය කරන්න ඕන. හොඳට භාවනා කරන්න ඕන. අපි හිතමු මේ වීරියවන්ත භික්ෂුවට දානේ පොඩ්ඩයි ලැබුණේ කියලා. එතකොට ඒ භික්ෂුව හිතනවා කියනවා දානේ පොඩ්ඩක් ලැබුණාම කයටත් හරි පහසුයි. අද මං එච්චර වැළඳුවේ නැති නිසා අද මට නිදිමත අලසකම ඉනෙහිකුත් නැහැ. ඒ නිසා මං අද ටිකක් වැඩිපුර භාවනා කරන්න ඕන. අන්න වීරියවන්තයා.
දුර ගමනක් යෙදෙනවා වීරියවන්ත භික්ෂුවකට. ඒ භික්ෂුව හිතනවා දැන් හිට දුර ගමනක් යන්න සිද්ධ වුණාම මට කොච්චර කාලේ අපත යනවද? ඒ හින්දා අද මේ කාලේ මං හොඳට ප්‍රයෝජනට ගන්න ඕන, භාවනා කරන්න ඕන. දුර ගමනක් ගිහිල්ලා ඒ ගමන අවසන් වෙලා ආයෙ වෙහෙරට එනවා වීරියවන්ත භික්ෂුවක්. ඒ භික්ෂුව හිතනවා කියනවා මට දැන් මේ දුර ගමනක් ගියපු නිසා ගොඩාක් මගේ කටයුතු වලට කාලේ අපත ගියා. ඒ නිසා මං දැන් හොඳට කාලේ ප්‍රයෝජනට ගන්න ඕන. අද මං මේ විඩා නොහැර බණ භාවනා කරගන්න ඕන. ඉතින් ඒක තමයි වීරියවන්ත භික්ෂුවකගේ ස්වභාවය. ඒ බඳු වීරියවන්ත කෙනෙකුට තමයි පින්වතුනේ මේ ජීවිතේ ජය ගන්නවා කියන එක කරන්න පුළුවන් නේ. වීරිය තියෙන්න ඕන, ඊළඟට උත්සාහය තියෙන්න ඕන. උත්සාහයෙන් යුක්තව වීරිය කිරීමක් නැත්නම් මේ ලෝකේ එහෙම ලබන්ට කිසිම දෙයක්, ඒ කියන්නේ සාක්ෂාත් කළ හැකි, සඵල කරගත හැකි කිසිවක් නැහැ. ඒක හොඳට තේරෙනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ තමයි මේ කාරණේ වදාළේ. සුර අසුර යුද්ධයක් ඇති වුණා කියන ওই තව්තිස්සාවේ. එතකොට සග්දේවදුත් දැන් මේ යුද්ධෙට ගිහිල්ලා සග්දේවදු රතේ වාඩි වෙලා ඉඳී අසුර කාණ්ඩයක් ඇවිල්ලා සග්දේවදුගේ රතේ ඉස්සරහා මෙහෙම වට කරගත්තා. දැන් සග්දේවදු රතේ පදවන රතාචාර්ය දේවපුත්‍රයා එදා ඉඳලා තියෙන්නේ සුවීර කියලා දේවපුත්‍රයෙක්. එතකොට සග්දේවදු කිව්වා පුතේ සුවීර ඕන් අසුරයෝ කාණ්ඩයක් ඇවිල්ලා ඉස්සරහට පුතේ අසුරයන්ව යට කරගෙන යන් කිව්වා. එතකොට සුවීර කියනවා හරි දේවේන්ද්‍රය අපි යන් කියනවා. හැබැයි යන්නේ. එතකොට සග්දේවදු ආය පාරක් කියනවා පුතේ සුවීර ඔය අසුරයන්ව යට කරගෙන යන්. හරි යන් කියනවා හැබැයි යන්නේ. මෙහෙම 3 වතාවක් වුණා. 3 වතාවක් වුණාට පස්සේ සග්දේවදු කියනවා අනුට්ටහං අවායමං සුඛං යත්‍රාදිහි ගච්ඡති සුවීර තත්ත ගච්ඡාහි මංච තත්තේව පාපයාති. සුවීර උත්සාහයකින් නැගී සිටීමක් නැතුව, වීරිය කිරීමක් නැතුව යම්කිසි සැපයකට යන්න පුළුවන් නම්, යම්කිසි දියුණුවක් කරා යන්න පුළුවන් නම්, යම්කිසි ජයග්‍රහණයක් කරන්න පුළුවන් නම් සුවීරේ ඔබ ඒ ජයග්‍රහණය කරා ගිහින් මාවත් එක්ක කරගෙන යන්න කිව්වා. එතෙන්ට උත්සාහයක් නැතුව දිනන්න පුළුවන් නම්, වීරියක් නැතුව දිනන්න පුළුවන් නම් මේ ලෝකෙ පින්වතුනි ලෞකිකව ගත්තත් ලෝකෝත්තරව ගත්තත් ජයගත්තා නම් ජයගත්තේ උත්සාහවන්තයෙක්මයි. ජයගත්තා නම් ජයගත්තේ වීරියවන්තයෙක්මයි. සම්බුද්ධ ශාසනය කියන්නේ හැබැයි එහෙම වීරියවන්තයෝ පිරිච්ච තැනක්. ඒ වීරියවන්තයන් අතරේ බොහෝ වීරියවන්තයෝ බිහි වෙලා තියෙනවා. අපගේ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේගේ මඟ පෙන්වීම නිසා බුදුරජාණන් වහන්සේ පුදුම විදිහට දැන් ඇතැන් වීරියවන්තයෝ පවා ඒ කියන්නේ වීරිය කරලා ඵල ලබන්ට හැකියාව තිබුණ පින්වන්තයෝ පවා ඇතැන් වෙලාවක මේ අනුවණින් කල්පනා කිරීම නිසා වරද්ද ගන්න ගිහින් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ කාරුණික අවවාදය නිසා බුදුරජාණන් වහන්සේ හරි ඉලක්කයට දහම් දෙසන නිසා ඒ බේරුණා. දැන් එහෙම සිද්ධියක් වුණා. ඒ කාලේ සෙවන්නුවර ඔන්න එක්තරා තරුණයෙක් හිටියා. මේ තරුණයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතර අහලා ආසාව ඇති වෙලා ගිහි ජීවිතය අත්හැරලා මහණ වුණා. දැන් මේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ භාවනා කරන්න මහන්සි ගන්නවා. ධර්මය අහලා අහපු ධර්මයේ පුරුදු කරන්න මහන්සි ගන්නවා. මහන්සි ගත්තට මෙයාට බැරුව ගියා චිත්ත සමාධියක්වත් ඇති කර ගන්නට. එතකොට මේ ස්වාමීන් වහන්සේට දැන් ඉගෙනගත්ත ධර්මයේ ගැනම අයෝනිසෝ මනසිකාරයක් හටගත්තා. ඒ කියන්නේ ධර්මයේ ගැනම වැරදියට හිතුවා. ඒ කිව්වේ කොහොමද වැරදියට හිතුවේ? දැන් භාග්‍යතුන් වහන්සේ වදාarලා තියෙනවා පුද්ගලයෝ 4 දෙනෙක් ගැන. ඒ 4 පුද්ගලයෝ තමයි මේ සංසාරේ එක පුද්ගලයෝ පිරිසක් ඉන්නවා උග්ඝටි තඤ්ඤු කියලා. උග්ඝටි තඤ්ඤු කියලා කියන්නේ සංසාරේ ගොඩාක් පින් රැස් කරපු අයයෝ. ඒ පින් රැස් කරපු කෙනාට ඉතින් එයාගේ නුවණ ගොඩාක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ සුළුවෙන් දහම් අවවාද කරනකොට ඉක්මනින් අවබෝධ කරගන්නවා උග්ඝටි තඤ්ඤු.
ඊළඟට තව පිරිසක් ඉන්නවා. ඒ අයට කියන්නේ විපංචිතඤ්ඤෝ. විපංචිතඤ්ඤෝ කියන කෙනාට ධර්මයේ කෙටියෙන් වදාරවට බෑ. ධර්මයේ විස්තර වශයෙන් දේශනා කරනකොට ආන්ගේ විස්තර වශයෙන් අහන ධර්මයේ මුල් කරගෙන ඔහු ධර්මය අවබෝධ කරගන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළානේ තව පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඒ අනිත් පුද්ගලයා තමයි ඔහුට ධර්ම කතාව ඇහුණට පස්සේ නැවත නැවත ධර්මය අහමින් නැවත නැවත උත්සාහ කරමින් ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නකොට අවබෝධ වෙන කෙනෙක් ඉන්නවා. යා තමයි නෙය්‍ය. ඔය මේ උග්ඝටිතඤ්ඤු විපංචිතඤ්ඤු නෙය්‍ය කියන පුද්ගලයෝ තමයි සම්බුද්ධ ශාසනයක ඵල ලබන්නේ. ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවානේ පදපරමයා කියලා. ඒ පදපරමයා කියලා කියන්නේ ඉතින් කොච්චර මහන්සි වුණත් කොච්චර වීරිය කළත් එයාට ධර්මයක් අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. දැන් මේ ස්වාමීන් වහන්සේ හිතනවා එහෙනම් ඉතින් මම පදපරමයේද කොහෙද? මම මේ සම්බුද්ධ ශාසනයේ ඵල ලබන්න බැරි කාලකන්ණියද කොහෙද? ඒ හින්දා ඉතින් මම මොකට මහන්සි වෙලා තේරුමක් තියනවද? මං ඕන් නොහේ මේ මහාන වෙච්ච එකේ ඔය තියෙන කටයුත්තක් කරගෙන ඉන්නව මහන්සි වෙන්න ඕනේ නැහැ. මට මහන්සි වුණා කියලා තේරුමක් නැහැ. මං දැන් මහන්සි වෙලා බැලුවානේ. බැලුවාට මේකේ කිසි ප්‍රතිඵලයක් නැහැ නේ කියලා හිතුවා. අද කාලෙත් ගෝ ඇයි ඔහොම හිතනවනේ. චූට්ටක් කරලා හිතනවා කෝ නෑනේ ප්‍රතිඵල. එහෙම හිතනවනේ. ආන් ඒ જાතිය. එතකොට අහපු ධර්මයට වරද්දලා ගත්තා. තමන්ව නිකන් තමන්ව හැල්ලුවට පත් කරගත්තා. මං එහෙනම් පදපරමයෙක්. ධර්මය අවබෝධ කරන්න බැරි එකෙක්. අභව්‍ය කෙනෙක් කියලා. එතකොට දැන් මේ භික්ෂුව ඉස්සර හොඳට වීරියෙන් භාවනා කළා. දැන් අනිත් භික්ෂුන් වහන්සේලාට පේනවා එහෙම නෑ. ඔහේ ඉන්නවා. කිසි මේ මහන්සියකින් ධර්මයට අවධානය යොමු කිරීමක් නැහැ. අනිත් භික්ෂුන් වහන්සේලා ඇහුවා ආයස්මුතුනේ ඔබේ හැසිරීම හරිය වෙනස් වෙලානේ. නිකන් හැම දෙයක්ම හැල්ලුවට අරගෙන වගේ පිරිසටම එකතු වෙලා ඉන්නවා. ඔහේ කතාව හැමතිස්සෙම සතිපට්ඨානෙ ඉන්න බවක් පේන්නවත් නැහැ. මොකෝ ඔබ මේ වීරිය අත්හැරියේ? එතකොට කියනවා අනේ ස්වාමීනි ඉතින් මං කල්පනා කළේ බුදුරජාන් වහන්සේ වදාළනේ 4 පුද්ගලයෝ ගැන. මාත් ඉතින් මහන්සි වුණා. මං කොච්චර මහන්සි වුණත් මට ඵල නැහැ. ඉතින් මං කල්පනා කළේ මං පදපරමයේක්ද කොහෙද? ඒ හින්දා ඉතින් මං අතහැරලා දැම්මා. අභව්‍ය පුද්ගලයෙක් නේ. මං කොච්චර මහන්සි වුණත් මට ලැබෙන එකක් නැහැ. ඒ හින්දා මං අත්හැරියා කිව්වා. එතකොට අර ස්වාමීන් වහන්සේ මේ අනිත් ස්වාමීන් වහන්සේලා අවවාද කළා ආයස්මුතුනි ඔය විදිහට හිතන්න එපා. බුදුරජාන් වහන්සේ ඒ ධර්මයේ වදාලේ ඔය විදිහට හිතන්න නෙමෙයි. බුදුරජාන් වහන්සේ නිතර වදාලා නේද කියලා අහනවා. වීරියවන්තයාමයි ජයගන්නේ. වීරියවන්තයාටමයි සම්බුද්ධ ශාසනය තුල යමක් ලැබිය හැක්කේ. වීරියවන්ත කෙනෙක්මයි තමන්ගේ ජීවිතය තුල උත්සාහයෙන් වීරියෙන් යම් සැපයකටපත් වෙන්නේ. පින්වතුනි මේ වීරිය තිබ්බොත් තමයි මේ බුද්ධ ශාසනය තුල යම් සුළු හෝ සැපයක් කරා යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ වීරිය නොකර උත්සාහ නොකර නිර්වාණ සම්පත්තියක්වත් සුගති සම්පත්තියක්වත් ලබන්න බෑ. වීරියෙන් උත්සාහයෙන් ධර්මයේ හැසිරෙන කෙනෙක්මයි ජයගන්නේ. වීරියෙන් උත්සාහයෙන් කෙනෙක් ධර්මයේ හැසිරුණොත් ඒ ධර්මයේ හැසිරෙන කෙනාට එයාගේ ප්‍රඥාවේ ප්‍රමාණයට මේ ධර්මය අවබෝධ වෙනවා. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤුහි. ධර්මය කියලා කියන්නේ ඒ නුවණැත්තන්ගේ නුවණේ ප්‍රමාණයට අවබෝධ වෙන එකක්. හැබැයි මේ නුවණ කියන එක Tamanට එහෙම බලන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් මට මෙච්චරක් දැන් මම මෝරලා එහෙම කියලා සාමාන්‍ය කෙනෙකුට දකින්න බෑ. ඒ දැකීමේ හැකියාව මේ ලෝකයේ තිබුණේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටම විතරයි. වෙන කිසි කෙනෙකුට ඒක නෑ. ඒ නිසා තමන් කළ යුත්තේ අපි අපේ ගාව ඇති කරගන්න මහන්සි විය යුත්තේ මේ අපේ ප්‍රඥාව කොච්චර මෝරලාද ඒක හොයන එක නෙමෙයි. අපි අපේ ජීවිතය තුළ
ඇති කරගන්න මහන්සි ගත යුත්තේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාසිත. බුදුරජාන් වහන්සේ වදාරන දේ කිරීම. බුදුරජාන් වහන්සේ වදාළ දේ කරන්නට වීරිය පටන් ගැනීම, උත්සාහය ආරම්භ කිරීම, එය නොසින්ත පවත්වීම. ඒක නවත්තන්න නැතුව කරන්න ඕන එකයි. නැවැත්තුවොත් මේ හිත අයාලේ යනවාමයි. බුදුරජාණන් වහන්සේ වීරිය ගැන වදාළේ එහෙමනේ. වීරිය කරන කෙනාගේ වීරිය තේරුම් ගන්නට භාග්‍යතුන් වහන්සේ ලස්සන උපමාවක් වදාලා. ඒ කියන්නේ වීරිය කියන එක හැම තිස්සෙම අඛණ්ඩව තියෙන්න ඕන එකක්. ඒ අඛණ්ඩ වීරියක් තිබ්බේ නැත්තම් වීරිය නැති වෙච්ච මොහොතේ හිත අයාල යනවා. එක හරක් බලන මිනිසෙකුට උවමනා වුණා කියනවා. හීලෑ නොවිච්චි හරකෙක්ව නියරක් දිගේ එතරට අරන් යන්න. දැන් නියර කියලා කියන්නේ ගොයම මැද්දෙන් තියෙන පටු පාරනේ. මේ ගොයම මැද්දෙන් තියෙන පටු පාරේ මේ දමනේ නොවිච්චි හරකෙක්ව මේ ගොපල්ලා එක්කරයි යනවා. අරගෙන යද්දී මේ හරකාට නියර පේන්නේ නැති ගානයි. මේ හරකාට පේන්නේම ගොයම. හරකයි කටට කෙල උනනවා ගොයන් ගස් දකින්නකොට. හරකා කැමති වෙන්නේ හැමතිස්සෙම හිතේ හැටියට läගගෙන ගොයන් කන්ට. හැබැයි පිටිපස්සෙන් යන කෙනාට උවමනාවක් තියෙන්න ඕන. මෙයාව හරි පාරේ අරගෙන යන්න. එතකොට හැමතිස්සෙම අවධානයෙන් ඉඳිමින් හැමතිස්සෙම කෙවිත පාවිච්චි කර කියනවා හරකාව එතරට අරන් යන්න තියෙන එක මොහොතක හරි උත්සාහය අත්හැරියොත් මොන කරදරයක්ද මේ හරකා කොච්චර කිව්වත් අහන්නේ නෑනේ කියලා අතහැරියොත් වෙන්නේ මොකද්ද? අතහැරියොත් හරකා අයාලේ යනවාමයි. හරකා කල්පනා කරන්නේ අපේ මගේ ස්වාමියාත් හරි අප්සෙට් ගියා. මං මේ ගොයමට ආසා කරන්නේ නැතුව මං යන්න ඕන කියලා. එහෙම කල්පනාවක් නෑ. ඒ වගේ හිත කියන එක ගැන අපි අවධානයෙන් හිටියේ නැත්නම් හිත ඉබේ රැකින්නේ. මේ හිත කියන එක ආරක්ෂා කරගන්න තියෙන්නේ සිහියෙන් ඉඳලා. හොඳ සිහියෙන් යුක්තව කෙනෙක් අවධානයෙන් ඉන්න ඕන. ඒ අවධානයෙන් ඉඳලා තමන්ගේ වැරද්දක්, දෝෂයක්, අඩුපාඩුවක් දැක්ක ගමන් වීරිය කියන එකෙන් තමන්ව සංවර කරගන්න ඕන. වැරද්දකට අඩුපාඩුවකට වැටෙන්න දෙන්නේ නැතුව. ඉතින් එහෙම වීරිය කරොත් තමයි දිනන්න තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා ඔහොම අවවාද කළා. අවවාද කළාට ඒ භික්ෂුවගේ හිත ඒකේ පිහිටියේ නැහැ. අවසානයේ භික්ෂුන් කියනවා මේ ආයුෂ්මතුනි දැන් අපි බුදුරජාන් වහන්සේ ළඟට යන්. ඔහොම හරියන්නේ. භාග්‍යතුන් වහන්සේට මේක කියන්නම ඕන. බුදුරජාන් වහන්සේ ඔබට අවවාද කරයි කියලා. ඉතින් මේ භික්ෂුව එකතු කරන් ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේකට කරුණ සැලකලා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා හැබැයිද භික්ෂුව ඔබ මේ සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගන්න එක අතහැරියාය කියලා කියන්නේ? වීරිය අත්හැරියාය කියලා කියන්නේ? උත්සාහය අත්හැරියාය කියලා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. එතකොට මේ භික්ෂුව කියනවා අනේ එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔබ මිබඳු ස්වාක්ඛාත වූ ශාසනයක සංසාර දුකින් නිදහස් වීම පිණිස පවතින මේ උතුම් සසුනක පැවිදි භාවයට පත් වෙලාත් භික්ෂුව ඇයි ඔබ වීරිය අත්හැරියේ? භික්ෂුව ඔබ ඈත අතීතයේ ඔබේ වීරියෙන්ම මරු කැතරක අතරමං වෙලා මේ හොඳටම අසරණ වෙච්ච මිනිස්සුන්ට සම්පූර්ණයෙන් සුවය ලබා දුන්නනේ ඔබේ වීරිය නිසා. ඔබ ඒ කාලේ වීරිය කරලා ඇයි කියලා අහනවා මේ ජීවිතය ඇතුලේ මේ ස්වාක්ඛාත ශාසනය පැවිදි වෙලා වීරිය අත්හැරියේ. ඔය කාරණේ කිව්වා විතරයි ඒ භික්ෂුවගේ හිත පිහිටියා ශාස්ත්‍රුන් වහන්සේගේ වචනෙට. බුදුරජාණන් වහන්සේගෙන් ඒ භික්ෂුව අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං මේ ජීවිතේ වීරිය අත්හැරපු කාරණේ නම් ප්‍රකටයි. දැන් වීරිය අත්හැරලා මම ප්‍රමාද වෙලා ඉන්නවා කියන කාරණේ ප්‍රකට වෙලා තියෙන එකක්. ඒ වුණාට ස්වාමීනි මගේ ඒ අතීත ජීවිතේ ප්‍රකට නෑනේ. මං ඒක දන්නේ නෑනේ. ස්වාමීනි ඒක වදාරන්න කිව්වා. අන්න එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මේ ජාතක කතාව මේ ජාතක කතාවේ නම
වන්නූපත ජාතකය. ඈත අතීතයේ කසී රට බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජෙක් වාසය කළා. ওই රජුරුව වාසය කරන කාලේ අපේ මහබෝසතාණන් වහන්සේ ගැල් වෙළඳාම් කරන පවුලක මහා ගැල් කණ්ඩායමක අයිතිකාරයා විදිහට උන්වහන්සේ වාසය කළේ. ඉතින් දවසක් මහබෝධිසත්වයෝ 500ක් ගැල් පිරිවරත් එක්ක කාන්තාර ගමනකට එළඹුණා. දැන් මේ කාන්තාරේ හරහා යනකොට මේ කාන්තාර ගමන ගොඩාක් දුරයි කියනවා පින්වතුනි. 60 යොදුනක්. ඔය 60 යොදුනක් කාන්තාර ගමනේ මේ ඊතරවීම පිණිස තව යොදුනක් වගේ දුර තියෙද්දි. ඒ කියන්නේ 59 යොදුනක්ම ගියා. ගිහිලා යොදුනක් වගේ තියෙද්දි වතුර සම්පූර්ණයෙන් නැති වුණා. දැන් වතුර නැතුව හරකුන්ට යන්නත් බෑ. මිනිස්සුත් හෙම්බත් වෙලා. මිනිස්සු ඔක්කොම ටික අතහැරියා කියනවා. අහෝ අපි වෙනසුණා. ආන් එහෙම මිනිස්සු ඔක්කොම ටික කඩා වැටුණා කියනවා. මිනිස්සු කඩා වැටුණාට පස්සේ මේ මහ බෝධිසත්වයෝ කල්පනා කළා මේ වෙලාව කඩා වැටෙන්න වෙලාවක් නෙමෙයි. හොඳට මේ විපරම් කරලා බලන්න ඕනේ කියලා. බෝසතාණන් වහන්සේ මේකට පිළියමක් හිතනකොට බෝසතාණන් වහන්සේට පේනවා මේ කාන්තාරේ මේ වැලි අතරේ එක තැනක පැලවිලා තියෙනවා ඊතන ගහක්. ඒතර බෝසතාණන් වහන්සේ කල්පනා කළා යම් තැනක ගහක් පැලවෙන්නේ ඒ ගහට මේ පණ තියාගෙන ඉන්න වතුර තිබුණොත් එහෙනම් මේ ඊතන ගහ තියෙන තැන වතුරක් තියෙන්න ඕන. මේ ඊතන ගහ යම් විදිහකින් ওই පණ රැකගෙන ඉන්නේ යම් ජලයක උපකාරයෙන්. මහබෝසතාණන් වහන්සේ මිනිස්සු එක් රැස් කරලා කියනවා දැන් පින්වතුනි අපි උත්සාහ කරන්න ඕන. ඒ උත්සාහය අත්හැරියොත් එහෙම අපිට මේ කාන්තාරයේම නිකරුණේ මිය යන්න වෙනවා. ඒ නිසා පිරිසම එකතු වෙලා හාරමු කියලා. දැන් හාරනවා. හාරද්දි ඇතුළට හාරගෙන ගිහිල්ලා අනේ හම්බුණා කියනවා ගලක්. මහා ගලක් අහුණා. ගල අහුණා විතරයි මිනිස්සු ඔක්කොම කඩා වැටුණා. හප්පේ අපි මෙච්චර හැරුවා අවසානයේ අපිට හම්බුනේ ගලක්. දැන් නම් ඉතින් අපි ඉවරයි. අපි විනාසයි කියලා වැටුණා. මිනිස්සු එහෙම වැටෙනකොට බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේ ගල් තලාවට යටින් වතුරක් තියනවද දන්නේ. බෝසතාණන් වහන්සේ එතන හිටපු මේ පිරිස දිහා බලනවා. මේ පිරිස තලේ එක තරුණයෙක් ඉන්නවා. බෝසතාණන් වහන්සේ දිහාම බලාගෙන. එතකොට මහබෝසතාණන් වහන්සේ කියනවා පුත්‍රය මේ වෙලාවේ මේ වීරිය අත්හැරලා බෑ. මේ වෙලාවේ උත්සාහය අත්හැරලා බෑ. මේ පිරිස ඔක්කොම කඩා වැටිලා. පුත්‍රය උඹට පුළුවන්ද මං කියන එක කරන්න? එතකොට අර තරුණයා කිව්වා කියන්න ස්වාමී මං කියන ඕන දෙයක් කරන්න. කිව්වා පුත්‍රය එහෙනම් කුළු ගෙඩිය අරගෙන බැහැපන් කිව්වා මේ වලට. බැහැලා හොඳට කුළු ගෙඩියෙන් පාරක් දෙකක් ගහපන් කිව්වා. ওই ගලට ගල බිඳිලා වතුර එයි කියලා. ඉතින් මහබෝසතාණන් වහන්සේගේ උපදේශයෙන් ඒ තරුණයා ගිහිල්ලා හොඳට මෙහෙම්බත් වෙලා වතුර නැතුව අප්‍රාණික වෙච්ච ශරීරයක් ඇතුව වීරිය අත්හැරිනේ අමාරුවෙන් කුළු ගෙඩිය උස්සලා පාර දෙකක් තුනක් ගැහුවා. ඒ දෙක තුන ගහනකොට ගල පිපුරුවා මහා ජල කඳක් පැන නැග්ගා කියනවා. එදා සියලු දෙනාම සැපයටපත් වුණා. අර තරුණයා වීරිය අත් නොහල නිසා. බුදුරජාන් වහන්සේ වදාලා එදා ඒ තරුණයා වෙලා හිටියේ භික්ෂුව ඔබයි. එදා කාන්තාර ගමනක් යමින් ඉද්දී වීරිය අත් නොහැල නිසා ඔබ බොහෝ පිරිසකට සැපය සැලසුවා. දැන් ඔබේ ජීවිතයට පරිපූර්ණ සැපයක් සලසා ගැනීම පිණිස ස්වාක්ඛාත ශාසනය හම්බෙලා තියෙනවා. මේ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ ඇයි භික්ෂුව අතහරින්නේ? ඇයි ඔබ අතහරින්නේ කියලා ඇහුවා. ඒ අහනකොටම ඒ භික්ෂුවගේ හිත පිහිටියා. එදාත් මම මේ උත්තම ශාස්ත්‍රූන් වහන්සේගේ වචනය අහලා නේද බොහෝ දිනකට සැප සැලසුවේ. එහෙනම් මට අදත් මගේ ජීවිතයට සැපේ සලසා ගන්න තියෙන්නේ
බුදුරජාණන් වහන්සේගේ වචනේ ඇහුවොත් කියන හරි තැනට ආවනේ. හරිම තැනට ආවා. ඒ වික්ෂුන් වහන්සේ වීරිය වැඩුවා. ගෞතම සාසනයේ රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ නිසා පින්වතුනි වීරියෙන්මයි අපිට මේ ජීවිතේ ජය ගන්න තියෙන්නේ. සම්බුද්ධ ශාසනය තුල ඵලයක් ලබනවා නම් වීරියෙන් උත්සාහයෙන් ධර්මයේ හැසිරෙලාමයි. මේ ජීවිතය තුල වුණත් අපි යම් ඉලක්කයකට යනවා නම් ඒ ඉලක්කේ කරා යන්න පුළුවන් වෙන්නේ වීරියක් උත්සාහයක් තුලින්මයි. ඉතින් ධම්මපාල කියන කල්යාණ මිත්‍රයන් වහන්සේ ඒ උතුම් රහතන් වහන්සේ අර භික්ෂූන් දෙනමට නිතර වීරියමයි වර්ණනා කළේ. තරුණ භික්ෂුවක් වුණත් වීරියෙන් බණ භාවනාවේ යෙදෙනවා නම් උත්සාහයෙන් යුක්තව ඊළඟට ලෝකේම නිදාගෙන ඉද්දී ඔහු නොනිදා භාවනා කරනවා නම් ඔහුගේ ජීවිතයේ අමෝඝං තස්ස ජීවිතං මේ සම්බුද්ධ ශාසනය තුල ඔහුගේ ජීවිතේ කවදාවත් හිස් වෙන්නේ නැහැ. තස්මා සද්ධංච සීලංච පසාදං ධම්ම දස්සනං අනුයුංජේත මේධාවී සරං බුද්ධාන ශාසනං. ඒ නිසා බුද්ධිමත් භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. ඊළඟට සිල්වත් වෙනවා. තෙරුවන් ගැන ප්‍රසාදය ඇති කර ගන්නවා. ධර්මාවබෝධයත් ඇති කර ගන්නවා. ඒ නිසා එයා බුදු සසුන තුල වීරිය කරන්නේ. මේ සම්බුද්ධ ශාසනය තුල වීරිය වඩන භික්ෂුව ඒ වීරිය වඩන්නේ ශ්‍රද්ධාවේ පිහිටලා. ශ්‍රද්ධාව කියලා කිව්වේ සද්ධාති තථාගතස්ස බෝධිං. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම ශ්‍රද්ධාවයි. බුදුරජාණන් වහන්සේ යමක් වදාළද එය සත්‍යයි කියා. ඒ අවබෝධය විශ්වාස කිරීම ශ්‍රද්ධාවයි. ඒ ශ්‍රද්ධාවෙන් යුතු භික්ෂුව බුදුරජාණන් වහන්සේ යමක් කරන්න එපා කියලා කිව්වද ඒක අතහරිනවා. ඒක අතහරින්න බෑ යාට වීරිය නැතුව. එයා ශ්‍රද්ධාවෙන් වීරිය ගන්නවා. එයා ශ්‍රද්ධාවෙන් උත්සාහය ඇති කර ගන්නවා. ශ්‍රද්ධාවෙන් වීරියත් උත්සාහයත් ඇති කරගෙන ප්‍රාණඝාතය කරන්න එපා කිව්වා. ඒක අතහරිනවා. හොරකම කරන්න එපා කිව්වා. ඒක අතහරිනවා. සල්ලාලකම එපා කිව්වා. ඒක අතහරිනවා. බ්‍රහ්මචාරී වෙන්න කිව්වා. ඒ බ්‍රහ්මචාරී ජීවිතයට එළඹෙනවා. කාය සංවර කරනවා. බොරු කේලම් හිස් වචන පරුස වචන අතහරින්න කිව්වා. බුදුරජාන් වහන්සේ වදාළ වචනය තුල පිහිටලා වචනය සංවර කරගන්නවා. සිත සංවර කරගන්නවා. ආන් එහෙම සංවර කරගන්න භික්ෂුව ওই විදිහට වීරියෙන් උත්සාහයෙන් ධර්මයේ හැසිරෙනකොට එයා තමයි කිව්වා මේ බුද්ධ ශාසනය තුල වීරිය නිසාම ධර්මාවබෝධයක් කරා යන්නේ. ඒ ධර්මාවබෝධය කරා ගියපු උත්තමයන්ට අපි නමක් කියනවා. කතකිච්චෝ. කල යුතු සියල්ලම කරපු අය. ඊළඟට කතං කරණීයං. නිවන පිණිස කල යුත්ත නිමාවට පත් කරපු උත්තමයෝ. නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසින්. තවදුරටත් නිවන පිණිස කළ යුතු කිසිවක්ම නැත්තේය කියලා දන්න උත්තමයන් වහන්සේ. ඒ රහතන් වහන්සේලා හරි සැනසෙල්ල ජීවිතය ගත කළා. ඒ උන්වහන්සේලා වීරියෙන් උත්සාහයෙන් ජයගත්ත ජීවිත. ඒ ජීවිත උපදවාගෙන උන්වහන්සේලා වදාළ ගාථා වීරියක් තුලින් උන්වහන්සේලා කරේ මොනවද කියන එක අපිට හොඳට තේරෙනවා ඊළඟ ගාථා වදාළ රහතන් වහන්සේ ගැන ඉගෙන ගන්නකොට. ඒ රහතන් වහන්සේ ගැන කියනවා නම් උන්වහන්සේගේ මේ ජීවිතේ නම බ්‍රහ්මාලී. බ්‍රහ්මාලී මහරහතන් වහන්සේ. කවුද මේ බ්‍රහ්මාලී මහරහතන් වහන්සේ කියන්නේ? ඈත අතීතයේ මීට 91 කල්පයකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේ උදෙසා පළවැල පිදූ පින්වන්තයා. අපේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ කොසල් රටේ උපන්නා. කොසල් රටේ ඉපදිනා බුදු සසුනේ ශ්‍රද්ධාව ලබලා පැවිදි වුණා. පැවිදිලා ඊටාම කෙටි කාලයයි උන්වහන්සේත් සියලු කෙලෙස් නැසලා
රහතන් වහන්සේ නම බවට පත් වුණා. එතකොට රහතන් වහන්සේ බවට පත් වුණේ කොහොමද? උත්සාහයෙන් වීරියෙන් යුතුව ධර්මයේ හැසිරিলা. ඒ අරහත්ත්වයට පත් වෙච්ච බ්‍රහ්මාලී මහරහතන් වහන්සේ හරීම ලස්සන ගාථා වදාලා. බලන්නේ ගාථා කාටද තියෙන්නේ දමනය කළ ඉඳුරන්? රියදුරෙක් අශ්වයන්ව හොඳ හැටියට දමනය කරගත්තා වගේ. කාටද තියෙන්නේ මාන්නේ නැති, කෙලෙස් නැති, අකම්පිත හිතක්? කාටද දෙවියනුත් කැමති වෙන්නේ? උන්වහන්සේ වදාරනවා මා තුලයි තිබෙන්නේ දමනය කළ ඉඳුරන්. රියදුරෙක් අශ්වයන්ව හොඳ හැටියට දමනය කරගත්තා වගේ. මට තියෙන්නේ මාන්නේ නැති, කෙලෙස් නැති, අකම්පිත හිතක්. මට තමයි දෙවියනුත් කැමති. මේ රහතන් වහන්සේ නමක් අරහත් සුවයෙන් වැඩ හිඳමින් කරපු ප්‍රීති උදානයක්. නිරාමිස ප්‍රීතියෙන් වදාළ ගාථාවක්. බලන්න උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය ගැනම කියන හැටි. වීරියෙන් උත්සාහයෙන් යුතුව මොකක්ද කරගත්තේ? රියදුරෙක් අශ්වයන්ව දමනය කරනවා වගේ ඉන්ද්‍රිය දමනය කළා කියනවා. ඇස, කන, නාසය, දිවකය, මනස කියන මේ 6 දමනය කරනවා කියන්නේ ඒක වීරියෙන් උත්සාහයෙන්මයි කරන්න තියෙන්නේ, වෙන පිළිවෙලක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියට මේ ඇස, කන, නාසය, දිවකය, මනස කියන මෙහෙම සත්තු 6 දෙනෙක් ඉන්නවා කියනවා ගෝචර ස්ථාන 6ක් ඇසුරු කරන. කිඹුලෙක් ඉන්නවා, ඒ කිඹුලා ඇසුරු කරන්නේ වතුර. පක්ෂියෙක් ඉන්නවා, පක්ෂියා ඇසුරු කරන්නේ උඩු ගුවන. බල්ලෙක් ඉන්නවා, ඒ බල්ලා කැමති වාසය කරන්නට ගමේ. හිවලෙක් ඉන්නවා, හිවලා වාසය කරන්නට කැමති සොහොනේ. ඔතන ඉන්නවා වඳුරෙක්, වඳුර වාසය කරන්න කැමති ගස් උඩ. නයෙක් ඉන්නවා, නයා වාසය කරන්න කැමති හුඹහේ. කෙනෙක් මේ සත්තු ටික සම්පූර්ණයෙන්ම අල්ලගෙන එක එකාගේ ශරීරයේ ලනු බැඳලා මේ ලනු ඔක්කොම එකට ගැට ගැහුවා කියනවා. එකට ගැට ගැහුවට පස්සේ දැන් මුන් දඟලනවා ඒ දිශාවලට යන්න. කිඹුලා උත්සාහ කරන්නේ වතුර පැත්තට යන්නයි. බල්ලා උත්සාහ කරන්නේ ගමට දුවන්නයි. හිවලා උත්සාහ කරන්නේ සොහොනට යන්නයි. වඳුරා උත්සාහ කරන්නේ ගහකට නැගගන්නයි. කුරුල්ලා උත්සාහ කරන්නේ අහසට ඉගිලෙන්නයි. නයා උත්සාහ කරන්නේ හුඹහට යන්න. දැන් මුන් මේ පැත්තට ඇදෙනවා. ඇදෙද්දි හැම එකාටම මහන්සි. හිම්බත් වෙනවා. යම් වෙලාවක යම් එකෙක් ජය ගන්නවාද, යම් එකකට හොඳට ජව සම්පන්නකම ඇති වෙනවාද, ඒ පැත්තට තමයි කියනවා ඔක්කොමලා ඇදිලා යන්නේ. ඔය වගේ කිව්වා මේ ඉන්ද්‍රිය 6. ඇස, කන, නාසය, දිවකය, මනස. ඇහැ කැමති රූප බලන්ට, කන කැමති ශබ්ද අහන්නට, නාසය කැමති ගඳ සුවඳට, දිව කැමති රසයට, කය කැමති පහසට, මනස කැමති අරමුණු වලට. ඒ පැත්තට ඇදෙනවා. ඇදෙන පැත්තට මේ මිනිස්සයා යනවා. අහවල් එක ලස්සනයි බලාපන් කිව්වහම මේ මිනිස්සයා ඒ පැත්තට යනවා. අහවල් දේ හරි රහයි කාපන් කියනවා. ඒ රහ බලන්ට යනවා. හැම පැත්තටම ඇදී ඉන්නවා. ඇදෙන මිනිස්සයා වෙහෙසක්මයි විඳින්නේ. හැබැයි නුවණැති භික්ෂුව මොකද්ද කරන්නේ? වීරියෙන් යුක්තව, උත්සාහයෙන් යුක්තව සතිපට්ඨානය කියන මනා කණුවක් ජීවිතය තුළ පිහිටව ගන්නවා. ඒ කරලා අර සත්තු ටික ඔක්කොම බැඳ ගන්නවා කියනවා ඒ කණුවේ. එතකොට සත්තුන්ට ඕන විදිහට නටන්න බෑ. ඒ සත්තු දැන් ඉන්නේ කණුවක ගැට ගහලා. ඒ කණුව තමයි සතිපට්ඨානය. ඉතින් සතිපට්ඨානෙ වඩන්න තියෙන්නේ පින්වතුනි උත්සාහයෙන් වීරියෙන්. උත්සාහයෙන් වීරියෙන් යුක්තව සතර සතිපට්ඨාන ධර්ම වැඩු ඒ රහතන් වහන්සේලා ජීවිතේ හරි සුවසේ සැපසේ වාසය කළා. හරියට තමන් වහන්සේලාගේ ඉදුරන් දමනය කරගත් අශ්වය වගේ දමනය කරගෙන. ඊළඟට තමන් වහන්සේලාගේ ජීවිත මාන්නේ ආදී අකුසල් වලින් තොර කරගෙන. අටලෝ දහමට කම්පාවෙන් නැති විදිහට ජීවිතේ හැඩගස්වගෙන. උන්වහන්සේලා හරි සුන්දර
ජීවිතයක් ඇතුව වාසය කළා. කෙලෙස් නැති සුන්දර හිතක් ඇතුව වාසය කළා. ඒ බඳු රහතන් වහන්සේලාට තමයි දෙවිවරු පවා ප්‍රිය කළේ. ඉතින් දෙවිවරු පවා ප්‍රිය කරපු උතුම් රහතන් වහන්සේලා දෙනමක් මුල් කරගෙනයි අද අපි මේ උතුම් ධර්ම කතාව ශ්‍රවණය කළේ. ඒ ධම්මපාල රහත් මුනිදුන් බ්‍රහ්මාලී රහත් මුනිදුන් යන සැබෑම රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. වීරියෙන් උත්සාහයෙන් යුතුව ධර්මයේ හැසිරී ඒ ධර්මය තුල ලබන අග්‍රඵලය වන අමා නිවනේ සැනසුන සියලු රහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ ඒ අමූර්ත නිර්වාණය අපටත් සුවසේම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සක්දෙව් රජුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවියෝද අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවියෝද අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද අනුමෝදන්ව දෙවියෝ දිවි අසීසුරින් වැඩේවා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණ දෙවියෝ අපට සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත වූ පුණ්‍ය ආශිර්වාදය, උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, පින්පෙත් අනුමෝදන්ව ප්‍රීති ප්‍රමුදිත සිත් ඇති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය, ආරක්ෂාව, රැකවරණය, හතරවන විවාහ සංවත්සරයේ යෙදෙන පින්වත් මදාරා කෞශල්‍ය අමරසිංහ මංගල මිහිරුවන් යන දෙපළට සැලසී ඒ දෙපළට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පatti සැලසේවා. ජීවිතයට යහපත උදා කරවන උතුම් කල්යාණ මිත්‍ර ඇසුර නිරන්තරයෙන් ලැබේවා. සුවසේ පින් කරගෙන සුවසේ ධර්මයේ හැසිරී ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මදාරා කෞශල්‍යා අමරසිංහ මහත්මියගේ නමිනුත් මංගල මිහිරුවන් මහතාගේ නමිනුත් මිය පරලොව යන්ට යෙදුණු සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම රටදෑ වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ට මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාගේ පරලොව ජීවිත ඒකාන්ත වශයෙන් සැපයටම පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරමු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ ඒ පින්වත් දෙපළගේ සුජීවත්ව සිටින දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් දූදරුවන්ට ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු දෙනාට අනුමෝදන්ව ඒ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පatti සැලසේවා. සුවසේ ගුණදහම් දියුණු කරගෙන කල්යාණ මිත්‍ර ඇසුරේ පින්දහම් රැස් කර ගනිමින් ධර්මයේ හැසිරෙන්නටත් ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නටත් වාසනාව ලැබෙත්වා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ සියලු දෙනාටත් අනුමෝදන්ව සියලු දෙනාට ගෞතම සසුන තුලම සුවසේ ධර්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. ඒ වගේම අද ධර්ම දානමය පින්කම සිදු කරන පින්වතුන්ලාගේ බලාපොරොත්තුවක් විදිහට අද රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය, රත්නත්‍රයේ ආශිර්වාදය, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය සැලසී කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාව ලැබෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.